හරි. ළමයි දැන් අපි ගිය සතියේ ඔයගොල්ලන්ගේ 6 ශ්‍රේණියේ නේ දෙවන වාරේ තියෙන පාඩම් ආරම්භ කරානේ. 11 වෙනි පාඩම් පටන් ගත්තා. හරි. ඒකේ මම සාධක කරා ඒ වගේම ගුණාකාරත් කරා නේද? සාධක හා ගුණාකාර පාඩම. කරාද? පාඩම ඉවර නැහැ තව ටිකක් තියෙනවා. ඔව්. සාධක හා ගුණාකාර 11 වෙනි පාඩම පටන් ගත්තා නේ. ගිය සතියේ ක්ලාස් එකේ. හරි. ඒකේ මම 11 එක අභ්‍යාසි කරා 11 දෙක අභ්‍යාසිත කරා. ඒකේ ඊට පස්සේ 11 3 අභ්‍යාසි කරා. බලන්න ඒ ටික කරාද ඔයගොල්ලෝ 11 3 අභ්‍යාසය කරා. ගෙදරට දුන්නා නේද? ඔව්. 11 4 අභ්‍යාසි කරා. ඒකෙත් ගෙදරට වගේක් දුන්නා. ඒ ටික ඔක්කොම හරිද? මම 11 4 අභ්‍යාසය වෙනකන් තමයි කරන්න දුන්නේ සහ පන්තියේත් ගණන් හැදුවා. හරි. දැන් අපි ළමයි එන්න හදන්නේ සාධක හා ගුණාකාර ආශ්‍රිත මේ සාධක සහ ගුණාකාර. අපි ඉගෙන ගත්තනේ කී සතියේ. පාඩමේනේ සාධක කියන්නේ මොනවද? ගුණාකාර කියන්නේ මොනවද ඉගෙන ගත්තා. දැන් අපි එන්න හදන්නේ මේ ගණන් හදන්න. ඒ කියන්නේ සාධක හා ගුණාකාර ආශ්‍රිත ගැටලු විසඳීමට එන්න හදන්නේ. හරි. ගිය සතියේ ක්ලාස් එකේ නවත්වපු තැනින් පටන් ගමු. මාතෘකාව දාන්න. සාධක හා අනුමාතෘකාව සාධක හා ගුණාකාර ආශ්‍රිත ගැටලු විසඳීම. සාධක හා ගුණාකාර ආශ්‍රිත ගැටලු විසඳීම. ගැටලු විසඳීම. සාධක හා ගුණාකාර ආශ්‍රිත ගැටලු විසඳීම. හරිද? හොඳයි. අපි ළමයි දැන් ඔයගොල්ලන්ගේ අක්ෂපද ගන්න. හරි. දැන් ළමයි දැන් ඊළඟ ඔයගොල්ලන්ගේ ටියුට්ස් එහෙම දැන් මේ සතිය ඇතුළත ගන්න ඕනේ. කෙහෙල්ලල් ළමයි සහ ඇක්මි මිනුවන්ගොඩ ළමයි ආයතන වලට ඇවිල්ලා නැත්නම් මෙහෙ කෙහෙල්ලල් ළමයි නම් අපේ ගෙදරින් ගන්න ඕනේ ටියුට් එකයි ඔයගොල්ලන්ගේ පේපර් දෙකයි ඇවිල්ලා ගන්න. ටෙස්ට් පේපර්ස් දෙකක් තියෙනවා හදලා ඒ දෙක කරන්න ඕනේ සහ ටියුට් එකක් ගන්න ඕනේ. හරි මේ සතිය ඇතුළත ඒ ටික අරගන්න. හොඳයි. දැන් හැමෝම අච්ච පොතේ පිටු අංක 147 පිටුව පෙරලා ගන්න. පිටු අංක 147 11 5 අභ්‍යාසය. එකොළහේ පහ අභ්‍යාසය. 11 5 අභ්‍යාසය. හරි. පෙරලා ගත්තද? පිටු අංක 100 කීයද? 47 නේ. හරිද? පෙරලා ගත්තද? හරි හොඳයි. පිටු අංක 147 11 5 අභ්‍යාසය. දැම්මද පොතේ? හා. දැන් ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1 දාන්න. ප්‍රශ්නාංක 1. හරි. හොඳයි. ප්‍රශ්නේ ළමයි කියවන්න හැමෝම කාබන් පෑනක මිල රුපියල් 12කි. එම වර්ගයේ පෑන් 8ක මිල කීයද? එය 8හි හා 12හි ගුණාකාරයක් වේද? නේ? එමය ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි. දැන් ප්‍රශ්න ලියන්න යන්න ඕනේ නැහැ. ප්‍රශ්නාංක 1 දැම්මම ඇතිය. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. කාබන් පෑනක මිල රුපියල් 12කි. එම වර්ගයේ පෑන් 8ක මිල කීයද? දැන් මොකද්ද පුතාලා උතන කරන්න ඕනේ? එක පෑනක් රුපියල් 12යිනේ. ඒ වගේ පෑන් 8ක මිල කීයද? මට කියන්න උත්තරේ ගන්න මොකක්ද අපි කරන්න ඕනේ? කියන්න බලන්න. පෑනක මිල රුපියල් 12ක් නම් ඒ වගේ පෑන් 8ක මිල හොයන්න අපි මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? ඈ 12 හොඳයි. ඔව් 12 8ෙන් ගුණ කරන්න ඕනේ. නේ 12 ඒවා 8ක්. හරි. අදමු හරිද 12 8ෙන්
ගුණ කරන්න ඕනේ. 12 8ෙන් ගුණ කරන්න ඕනේ. නේ? හරි ඉක්මන් කරන්න. මට උත්තරේ අරන් දෙන්න. පෑනක මිල රුපියල් 12යි. ඒ වගේ පෑන් 8ක මිල ඉක්මනට 12 8ෙන් ගුණ කරලා උත්තරේ ගන්න. 12 8ෙන් ගුණ කරලා උත්තරේ ගන්න. උත්තරේ කීයද එන්නේ? ඉක්මනට ගන්න. 12 8ෙන් ගුණ කරාම ගණන් ගන්න හරියි. කො අනිත් ළමයි උත්තරේ ගත්තද 12 වරක් චක්‍රේ නැත්නම් 8 වරක් චක්‍රෙත් ගන්න පුළුවන්. පෑනක මිල රුපියල් 12ක් නම් එම වර්ගයේ පෑන් 8ක මිල ලේසි ප්‍රශ්නයක්. 12 8ෙන් ගුණ කරන්න. මෙතුලි හරි හොඳයි. අනිත් කට්ටිය මෙත් මේ උත්තරේ ගත්තද දිදුල සෞභාග්‍යයා දිදුල හරි හොඳයි. අනිත් කට්ටිය මෙත් මේ හරි. පෑනක මිල රුපියල් 12ක් නම් ඒ වගේ පෑන් 8ක මිල කීයද? උත්තරේ ගත්තද සෞභාග්‍යයා හරි නේද? හොඳයි. ඉතින් මෙතන ළමයි අපිට 8ෙන් වැඩි කරා නම් හරි වැඩි කරමු 8 වරක් 2. 8 වරක් 2 16න් 6 දැම්මා එකක් විතරුයි නේ. 8 වරක් 1 8යි 1යි 9යි. එහෙනම් රුපියල් කීයද එන්නේ? 96යි නේ. ඔව් පෑනක් රුපියල් 12ක් නම් ඒ වගේ පෑන් 8ක මිල යට ලියන්න රුපියල් 96යි. රුපියල් 96යි. ඊට පස්සේ අහලා තියෙනවා එය මේ 96 8ෙහි හා 12ෙහි ගුණාකාර වෙනවද? ඒ කියන්නේ ළමයි 8 වරක් චක්‍රේ 96 අපිට හම්බ වෙනවද? 12 වරක් චක්‍රේ 96 හම්බ වෙනවද? මොකද හිතෙන්නේ? 96 8ෙහි සහ 12ෙහි ගුණාකාරයක් වෙනවද නැද්ද? 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 නේ 24යි. කොහොම අපි 8 වරක් චක්‍රේ කියාගෙන ගියොත් නැත්නම් 8ෙහි ගුණාකාර ලියාගෙන ගියොත් අපිට 96 හම්බ වෙනවද? ඔව් අනිවාර්යෙන් හම්බ වෙනවා. 8 වරක් 12 96යි. ඊට පස්සේ 12 වරක් චක්‍රේ 96 එන්නේ නැද්ද? එනවා නේ 12 වරක් 8 96යි. එන ළමයි මේ 96 8යි හා 12යි ගුණාකාරයක් වෙනවා. ලියන්නේ යටින් 96 ගමාවක් දාලා 96 8 හා 8ෙහි හා 12ෙහි මොකද වෙන්නේ? 8ෙහි හා 12ෙහි මොකද වෙන්නේ? ගුණාකාර වේ. ගුණාකාරයක් වේ. 96 කියන එක 8ෙහි හා 12ෙහි 8ෙත් ගුණාකාරයක් වෙනවා 12ෙත් ගුණාකාරයක් වෙනවා. 8 වරක් චක්‍රෙත් 96 හම්බ වෙනවා 12 වරක් චක්‍රෙත් 96 හම්බ වෙනවා. එහෙනම් 96 පෑනක මිල රුපියල් 12යි පෑන් 8ක මිල ඇහුවා. නේ? එක පෑනක් රුපියල් 12ක් නම් ඒ වගේ පෑන් 8ක මිල අහන්නේ. හරි. අච්චු පොතේ 11යි 5යි අභ්‍යාසයේ පෙරලගෙන අපි මේ ගණන් ටික හදාගෙන යමු ප්‍රශ්නාංක 1. ඉතින් මෙතන යටි ලියන්න 96 කමාවක් දාලා 8ෙහි හා 12ෙහි ගුණාකාරයක් වේ. ගුණාකාරයක් වේ. හරිද? හොඳයි. එතකොට අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට එමු. හරි. දැන් හැමෝම පෙරලා ගන්න ඕනේ අච්චු පොත. අච්චු පොතේ පිටු අංක 147. අච්චු පොතේ පිටු අංක 147 පෙරලාගෙන 11යි 5යි අභ්‍යාසය. 11යි 5යි අභ්‍යාසය. ප්‍රශ්නාංක 1 මම දැන් හැදුවා. දැන් තනියම ප්‍රශ්නාංක 2 ගාන කියවලා හදන්න පටන් ගන්න. ප්‍රශ්නාංක 2.
හරි. වෙලාව ඇති නේද? හොඳයි. හැදුවා. හරි. ප්‍රශ්නාංක 2 ඔන්න බලන්න. නිවසකට දිනකට වරක් ජලය ගැලුම් 75ක් පුරවන පෙරවුම් යන්ත්‍රයක් ඇත. හිතන්නකෝ වතුර මෝටරයක් කියලා. නේද? ඔය ගෙදර තියෙන වතුර ටැංකියට අර වතුර මෝටරයෙන් යන්ත්‍රයෙන් ගැලුම්. ඔය ගැලුම් ඔයගොල්ලෝ දැකලා ඇති ගැලුම් මෙහෙම තියෙන්නේ. ඒ ගැලුම් 75ක් පුරවනවලු. මෙම පෙරවුම් යන්ත්‍රයේ සතියක් තුලදී පුරවන වාර ගණන හා ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය සොයන්න. හරි. එතකොට ළමයි දැන් දිනකට ගැලුම් 75ක් පුරවනවනේ. එතකොට මට කියන්නකෝ සතියකට කොච්චරක් පුරවනවද? වාර ඔව් 7 පාරක් නේ 7 පාරක් පුරවනවා. ඒ දවසකට එක ගානේ සතියකට වාර කීයක්ද? වාර 7ක්. සතියක් කියන්නේ දින 7ක්. එතකොට එක දවසකට වතුර මෝටරේ එක වාරයක් වතුර පුරවුවාම ගැලුම් 75ක් පිරෙනවා. ඊළඟ දවසෙත් ආයි තව පාරක් වතුර මෝටරේ දැම්මහම ගැලුම් 75ක් ආයි පිරෙනවා. නේද? ඔය විදිහට මට කියන්න ගැලුම් ඈ ගැලුම්. හරිද? මේකේ ලීටර කියලා දීලා නැහැ. ලීටර නෙමෙයි දීලා තියෙන්නේ ගැලුම්. හරි ගැලුම්. තේරෙනවද? ඔව්. එතකොට මට කියන්න වාර 7යි. එක දවසකට එක වාරයේ ගානේ වතුර මෝටරේ සතියට වාර 7යි නේ. ඔව් වාර 7ක් කියලා ලියන්න ඉස්සෙල්ලා. වාර 7යි. ඒතර අපෙන් අහනවා ඊට පස්සේ පුරවන වාර ගන්න වාර 7යි ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය. එක දවසකට ළමයි වතුර ගැලුම් 75ක් පුරවනවනේ නේ. ගැලුම් 75ක් එක දවසකට පුරවනවා නම් දවස් 7කට කොච්චරක් පුරවනවද? කොච්චර වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? 75 7ක්. දවසකට 75ක් පුරවනවා නම් 75 7ක් නේ. සතියක් කියන්නේ දවස් 7ක් නේ. 75 වැඩි කරන්න 7ෙන්. ඊට 7 5 35යි. 7 5 35න් 5 දැම්මා 3ක් ඉතුරුයි. 7 7 49යි. අර 3යි 50යි 51යි 52යි. ඔව් 52යි කියන්නේ මට කියන්න ගැලුම් කීයක්ද? 525ක්. හොඳයි. ගැලුම් 525ක ප්‍රමාණයක් පුරවනවා. ගැලුම් 525යි. හරි. දැන් ප්‍රශ්නාංක අපි 3 හදමු. ප්‍රශ්නාංක 3 ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 3 පටන් ගන්න. ප්‍රශ්නාංක 3 රමුටන් ගෙඩියක මිල රුපියල් 6යි. රමුටන් ගෙඩියක් රුපියල් 6යි. ළමයි 5 දෙනෙක් ගෙඩි 2යි, ගෙඩි 3යි, ගෙඩි 4යි, ගෙඩි 5යි, ගෙඩි 6යි. බැකින් මිලට ගත්හ. එක් ළමයාට වියදම් වූ මුදල සොයන්න. එක ළමයාට රමුටන් ගන්න ගිය මුදල් හොයන්න කියනවා. රමුටන් ගෙඩියක් රුපියල් කීයද? 6යිනේ. ඔව්. එතකොට එක ළමයි 5 දෙනෙක් ඉන්නවනේ නේ. ඔව්. අපි ගමු මෙහෙම. ප්‍රශ්නාංක 3 මට කියන්න පළමු ළමයව ගමු ඉස්සෙල්ලා. පළමු ළමයා. හරිද? පළවෙනි ළමයාට රමුටන් ගෙඩි වලට ගිය මුදල. පළමු ළමයා ගත්තොත්. එයා රමුටන් ගෙඩි කීයක් ගත්තා කිව්වද? 2යි. රමුටන් ගෙඩි 2ක් ගත්තා නම් එයාට රුපියල් කීයක් යනවද? රමුටන් ගෙඩි 2 ගන්න. රමුටන් ගෙඩියක මිල රුපියල් 6යිනේ. රමුටන් ගෙඩියක් ගන්න රුපියල් 6ක් ඕනේ. පළවෙනි ළමයා රමුටන් ගෙඩි 2ක් මිලට අරන්. එතකොට එයා රුපියල් කීයක් ගෙවන්න ඕනේද රමුටන් ගෙඩි 2ක් ගන්න කඩේට? ඕ රුපියල් 6 ඒවා 2ක්. රුපියල් 12යි නේ. පළවෙනි ළමයාට රුපියල් 6 ඒවා 2ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ රුපියල් කීයක්ද? 12ක්. හරිද? රුපියල් 12ක් එයාට
රමුටන් ගෙඩි දෙක ගන්න ගෙවන්න වෙනවා. රුපියල් හරිද? රුපියල් කීයක්ද? 6 2ක්. රුපියල් 12යි. ඊට පස්සේ දෙවන ළමයා එයා රමුටන් ගෙඩි 3ක් අරන් තිනවා. එයාට රුපියල් කීයක් ගෙවන්න වෙනවද රමුටන් කඩේට? ගෙඩියක් 6යිනේ. ගෙඩි 3ක් ගත්තාම 6 වරක් 3 රුපියල් කීයද? ඈ? රුපියල් 6 වරක් 3 එයාට රුපියල් 18ක් ගෙවන්න වෙනවා. ඔය වගේ තුන්වන ළමයා, හතරවන ළමයා, පස්වන ළමයා ලියලා එක එක ළමයාට ගිය මුදල් හොයන්න රමුටන් ගන්න. එක්වම් කරන්න. ඉවරයිද? හරි. ඇති නේ වෙලාව. ඔව්. හරි යන්න දැන් ඊට පස්සේ තුන්වන ළමයා. ළමයි තුන්වන ළමයා රමුටන් කඩෙන් ගෙඩි කීයක් මිලට අරන්ද? තුන්වන ළමයා ගෙඩි ගාණ කියන්නේ 4යි නේ. ඔව් ගෙඩියක් රුපියල් කීයද? එක ගෙඩියක් 6යි. 6 ඒවා එයා 4ක් අරන්. 6 ඒවා 4ක්. නේ ගෙඩි 4ක් ගන්න 6 ඒවා 4ක් කීයද රුපියල්? ඔව් 24ක් එයා ගෙවන්න ඕනේ කඩේ රමුටන් කඩේට නේ. 6 වරක් 4 එයාට රුපියල් 24ක් ගිහිල්ලා. හතරවන ළමයා ගත්තොත් එයා ළමයි ගෙඩි 5යි නේ. ඔව් ගෙඩි 5ක් අරන් තිනවා. එයාට රුපියල් 6 ඒවා 5ක් යනවා එතකොට. 6 ඒවා 5ක් රුපියල් කීයද? 30යි නේ. හොඳයි දිදුල. ගණන් හරි නෙත් මේ හරි. අනිත් කට්ටිය හරි නේද? ඊට පස්වන ළමයා රමුටන් ගෙඩි කීයක් අරන්ද? ගෙඩි 6ක් අරන්. එක ගෙඩියක් රුපියල් 6 ගානේ. ගෙඩි 6ක් ගන්න කීයක් යනවද? 6 ඒවා 6ක්. ඔව් හොඳයි. රුපියල් එයාට 36ක් යනවා. රුපියල් 36ක් යනවා. ඔන්න එක එක ළමයාට රමුටන් ගන්න ගිය මුදල්. නේ දැන් අහුවනම් ඔය ටිකේ එකතුව කීයද කියලා 12යි 18යි 24යි 30යි රුපියල් 36යි එකතු කරලා ගන්න ඕනේ. හරි. එකතු කරන්න කියලා මේකේ දීලා නැහැ නේද? නෑ එහෙම දීලා නැහැ. හරි. දැන් ඊට පස්සේ ප්‍රශ්නාංක 4 කියවන්න. ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4.
ප්‍රශ්න අංක 4 කියවන්න. හරි. උත්සවයක් සඳහා සහභාගී වන සිසුන්ට අර්ධ උත්සවයකට සහභාගී වන ළමයිට පහත සඳහන් ද්‍රව්‍යයන් එක බැගින් අඩංගු පාර්සලයක් ලබා දීමට අවශ්‍ය වේ. ඒ සඳහා සිසුන් 50කට වැයවන මුළු මුදල සොයන්න ඕනේ. හරි. දැන් එක පාර්සලයකට ළමයි මෙන්න මේ වගේව තමයි දාන්නේ. පාර්සලයක කිරි පැකට් එකක්ද, තලගුලි දෙකක්ද, මාළු පාන් එකක්ද, කෙසෙල් ගෙඩි 3ක්ද ඇත. තේරෙනවද? එක ළමයෙක්ට දෙන පාර්සලයක තියෙනවා කිරි පැකට් එකයි. උත්සව එහෙම තියද්දි එහෙම දෙනව නේද? ඉස්කෝලේ උත්සවයක් තියද්දි එහෙම සමහරවල්ලාට දෙනවා. ඒ එක පැකට් එකක ළමයි කිරි පැකට් එකක් තියෙනවා. එක පාර්සලයක කිරි පැකට් එකක් දානවා පාර්සලයට. ඊට පස්සේ තලගුලි දෙකක් දානවා, මාළු පාන් එකක් දානවා, කෙසෙල් ගෙඩි 3ක් දාලා තමයි එක ළමයෙක්ට පාර්සලය දෙන්නේ. ওই වගේ ළමයි 50 දෙනෙක්ට දෙන්න ඕනේ. පාර්සල් 50ක් හදන්න වෙනවා. එතකොට ළමයි අපිට දීලා තියෙනවා යටින් කිරි පැකට් එකක් රුපියල් 30යිලු. කිරි පැකට් එකක් 30යිලු. තලගුලියක් රුපියල් 5යිලු. නේ? තලගුලි දෙකකට රුපියල් එතකොට 10ක් යනවා. කිරි පැකට් එකට 30යි. මාළු පාන් එකක් රුපියල් 30යි. මාළු පාන් එකට 30ක් යනවා. කෙසෙල් ගෙඩියක් රුපියල් 10යි නම් කෙසෙල් ගෙඩි 3ට රුපියල් 30ක් යනවා. එහෙනම් මට කියන්න ළමයි ඔය එක පාර්සලයකට අවශ්‍ය කිරි පැකට්, තලගුලි, මාළු පාන්, කෙසෙල් නේද? ඔය ටිකට රුපියල් කීයක් යයිද? එක පාර්සලයක් හදන්න රුපියල් කීයක් අපිට වැය වෙනවද? එක පාර්සලයකට වැය වෙන මුදල අපි හොමු ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ වගේ පාර්සල් 50ක් හදන්න බෑ ළමයි 50ට. ඊට පස්සේ 50න් වැඩි කරමු. හරි. මණ්ඩ ඉස්සෙල්ලාම අපි හොයමු එක් පාර්සලයක් සඳහා වැයවන මුදල අපි ඉස්සෙල්ලාම හොයමු. නේ එක ළමයෙක්ට රුපියල් කීයක මුදලක් යයිද බලමු. නේ එක පාර්සලයක් සඳහා වැයවන මුදල. හරි. දැන් ළමයි එක පාර්සලයකට දාන්නේ මොනවද? කිරි පැකට් එකයි. හරි. කිරි පැකට් එක රුපියල් කීයද? කිරි පැකට් එක රුපියල් 30යි. ඊට පස්සේ තව මොනවද දාන්නේ? තලගුලි දෙකක් දානවා. තලගුලියක් කීයද රුපියල්? රුපියල් 5යි. තලගුලියක් ඒ වගේ තලගුලි දෙකක් දානවා. 5 වැඩි කිරීම 2. තව මොනවද දාන්නේ? මාළු පාන් ගෙඩියක් දානවා. මාළු පාන් ගෙඩියක් රුපියල් 30යි. තව මොනවද දාන්නේ? කෙසෙල් ගෙඩි 3ක් දානවා. කෙසෙල් ගෙඩියක් 10යිනේ රුපියල්. එහෙනම් රුපියල් 10යිව 3ක් යනවා තව. 30යි. දැන් මට කියන්න මෙතන රුපියල් 30යි. මෙතන පහේව දෙකක් රුපියල් 10යි. මෙතන රුපියල් 30යි ආයි. 10යිව 3ක් ආයි 30යි. මට කියන්න එක පාර්සලයකට රුපියල් කීයක් යනවද? එක පාර්සලයකට රුපියල් කීයක් යනවද? තලගුලි දෙකක් දානවා. එකක් තමයි රුපියල් 5. තලගුලියක් 5යි. ඒ තලගුලි දෙකක් දානවා කියලා ගාන කියනවනේ. පාර්සලයකට කිරි පැකට් 1යි, තලගුලි 2යි, මාළු පාන් 1යි, කෙසෙල් ගෙඩි 3යි. මෙතුලින් මට කියන්න එක කිරි පැකට් මේ එක පාර්සලයක් හදන්න යන මුදල කීයද? එක පාර්සලයක් හදන්න 75ද යන්නේ. ඒ 75 ඉන්නේ 30යි 5යි 30යි 10යි එකතු කරොත්නේ. එක එක දැම්මොත්නේ. කිරි පැකට් එකයි, තලගුලි එකයි, මාළු පාන් එකයි, කෙසෙල් ගෙඩියයි ගත්තොත් තමයි 75ක් යන්නේ. හැබැයි ගාණ කියන්නේ කිරි පැකට් එකයි. හරි. තලගුලි දෙකක් දානවා නම් 5ව දෙකක් යනවනේ. තලගුලි දෙකට රුපියල් 10ක් යනවා. මාළු පාන් එකට නම් 30යි. කෙසෙල් ගෙඩි 3ක් දානවා පැකට් එකට මේ පාර්සලෙට. කෙසෙල් ගෙඩියක් 10යි නම් 3ක් 30යි. තේරෙනවද? නෙදුලි හරිද ඒක? එහෙනම් 30යි 30යි 10යි 30යි එකතු කරාම රුපියල් රාහුල් 100ක් යනවා. රුපියල් 100ක් යනවා එක පාර්සලයක් හදන්න. දැන් හරිද? එක පාර්සලයක්. ඒ කියන්නේ එක ළමයෙක්ට මේ දෙන පාර්සලයේ වටිනාකම රුපියල් 100යි. හරිද? නෙත්මි හරි. නෙතුලි හරිද ඒක? නෙතුලි හරිද? එක පාර්සලයකට යන වියදම රුපියල් 100යි.
එතකොට ඒ වගේ ළමයි මෙතන 50 දෙනෙක් ඉන්නවා. නේද? ඔව්. එතකොට එම නිසා අපිට දැන් කිව්ව හැකි ළමයි 50 දෙනාට නේ. ළමයි 50 දෙනාට ළමයි 50 දෙනාට මේ වගේ පාර්සල් 50ක් හදන්න බෑ. මේ පාර්සල් 50ක්. පාර්සල් 50කට වැය වෙන මුදලනේ. කී දෙන්නේ? පාර්සල් 50කට. පාර්සල් 50කට වැය වෙන මුදල ලේසි කොහොමද කරන්න ඕනේ දැන්? මුදල අපි ගත්තොත් එක පාර්සලයක් හදන්න රුපියල් 100 නම් ඒ වගේ ඒවා 50ක් නේද? 50 වැඩි කරන්න ඕනේ 100ෙන්. 50 ඒව 100ක්. 50 100ෙන් වැඩි කරාම ලේසි. ඔයගොල්ලන්ට මතකයි අගට බිංදු දැම්මනම් හරිනේ. ඔව් 50 ලියලා තව බිංදු දෙකක් දාන්න අගට. ඒ කියන්නේ තමයි රුපියල් 5000ක් යනවා. රුපියල් 5000ක් යනවා. ඒක තේරෙනවද හැමෝටම? තේරෙනවනේ? හරි. ඉක්මනට හදන්න. හරි. ඒකත් ඉවර ළමයි ප්‍රශ්න අංක 5 අන්තිම ගාන කියවන්න. හරි. ප්‍රශ්න අංක 5. අන්තිම ගාන හදුවද? හරි. බලමු කවුද හරියට හදලා තියෙන්නේ කියලා. සිසුන් 50 දෙනෙකු ළමයි 50 දෙනෙකු එක් කණ්ඩායමේ සමාන සිසුන් ගණනක් එක් කණ්ඩායමේ සමාන සිසුන් ගණනක් සිටිනසේ කාණ්ඩ කළ විට එම එක් කාණ්ඩයක සිටිය හැකි සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයන් මොනවාද? ඔව් දැන් අපිට ඕකේ ළමයි එක එක අවස්ථා ගන්න පුළුවන්. දැන් ඔක්කොම ළමයි 50ක් ඉන්නවානේ. දැන් අපිට ඔය ළමයි ඕක කාණ්ඩ වලට වෙන් කරන්න ඕන. ළමයි 50 දෙනා කණ්ඩායම් වලට නේද? ඒවත් ඉස්කෝලේ කරනවානේ. දැන් හිතන්නකෝ සමහරවිට ඕගොල්ලන්ගේ ඉස්කෝලේ මොකක් හරි ඩිබේට් එකක් නේ. විවාද තරඟ තියද්දිනේ ළමයි සමහරවිට කණ්ඩායම් දෙකකට වෙන් කරනවා. නේ? දැන් හිතන්නකෝ මෙතන ළමයි 50යි ඉන්නේ. අපිට ඕන මේ ළමයි 50 දෙනා කණ්ඩායම් දෙකකට වෙන් කරොත් එක කණ්ඩායමකට ළමයි කීයක් අහු වෙනවද? ඔක්කොම ළමයි 50යි. මම සමසේ කණ්ඩායම් දෙකකට වෙන් කරොත් එක කණ්ඩායමකට ළමයි කීයක් එනවද? 50 දෙකකට වෙන් කරොත්. ඔව් හොඳයි. එක කණ්ඩායමකට ළමයි
25 දෙනෙක් එනවා. ඔන්න එක ක්‍රමයක් නේද? ළමයි 50 අපි කණ්ඩායම් දෙකකට වෙන් කරොත් 50 දෙකෙන් බෙදන්නකෝ. බෙදුවාම එක කණ්ඩායමකට ළමයි 25ක් එනවා. එහෙම නැත්නම් අපි 50 කණ්ඩායම් 5කට වෙන් කරනවා. ළමයි 50 දෙනා කණ්ඩායම් 5කට වෙන් කරනවා. එතකොට එක කණ්ඩායමකට ළමයි කීයක් අහු වෙනවද? ළමයි 50 දෙනා ඕනනම් අපිට පුළුවන් කණ්ඩායම් 5කට වෙන් කරන්න. එතකොට පුතාලා එක කණ්ඩායමකට ළමයි කීයක් අහු වෙනවද? හොඳයි. ළමයි 50 5න් බෙදුවාම 10යි. මේ ළමයි 10 ගානේ කණ්ඩායම් 5කට වෙන් කරන්නත් පුළුවන්. තව ක්‍රමයක් තියෙනවද? මම ළමයි මේ 50 දෙනා කණ්ඩායම් 10කට වෙන් කරොත් කණ්ඩායම් 10කට වෙන් කරොත් එක කණ්ඩායමකට ළමයි කීයක් එනවද? ඔය ළමයි 50 දෙනා සමසේ කණ්ඩායම් 10කට වෙන් කරොත් එක කණ්ඩායමකට ළමයි 5 දෙනෙක් එනවා. එහෙමත් හරි. ඊට පස්සේ අන්තිම එක ඔය ළමයි 5 දෙනා මම කණ්ඩායම් 25කට වෙන් කරොත් කණ්ඩායම් 25කට වෙන් කරොත් එක කණ්ඩායමකට ළමයි කීයක් එනවද? 50 25න් බෙදන්න. ඔව් එක කණ්ඩායමකට ළමයි දෙන්න ගානේ තමයි එන්නේ. ළමයි දෙන්න ගානේ කණ්ඩායම් 25 ගත්තාම ළමයි 50 හරිනේ. හොඳයි ලියා ගන්න. මෙන්න එක කණ්ඩායමකට එන ළමයි ගාන අපිට එක එක විදිය වලට මේවා වෙන් කර ගන්න පුළුවන්. හරිද? හොඳයි. ඉවරයි නේද? හරි. දැන් අනුමාත්‍රිකාව දාන්න පාඩමේ අන්තිම කොටස බාහ්‍යතාවය. බාහ්‍යතාව. බාහ්‍යතාවය. හරිද? බාහ්‍යතාවය. හරි. හොඳයි. දැන් උතර අහගන්න. දැන් මොකද්ද ළමයි මේ බාහ්‍යතාවය කියලා කියන්නේ? අහලා තියෙනවද? බාහ්‍යතාව. අනුමාත්‍රිකාව දාන්න මේ පාඩමේ අවසාන කොටස. මොකද්ද ළමයි බාහ්‍යතාවය කියලා අපි කියන්නේ? මේකෙදි අපි ඉගෙන ගන්නේ මෙන්න මෙහෙම දෙයක්. හොඳට අහගන්න දැන්. බාහ්‍යතාවය කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපිට කිසියම් පූර්ණ සංඛ්‍යාවක් අරගෙන ඒ පූර්ණ සංඛ්‍යාව තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව නේද බෙදා ගන්න පුළුවන් නම් අපි කියනවා මොකක් වෙනවා කියලාද? අර සංඛ්‍යාව මේ සංඛ්‍යාවෙන් බෙදෙනවා කියලා. එහෙම නේද? දැන් හිතන්නකෝ උදාහරණයක් මම 10 කියන පූර්ණ සංඛ්‍යාව අරගෙන ඒක මම දෙකෙන් බෙදුවොත් නේද? 10 කියන පූර්ණ සංඛ්‍යාව බෙදනවා දෙකෙන් නේ 10 බෙදුවොත් දෙකෙන් හරියටම බෙදෙනවා නේද? ඉතිරි වෙන්නේ නැහැ නේ කීයක්වත් නේ 10ට දෙකේව හරියටම 5යි. 5 වරක් 2 10යි ඉතිරි වෙන්නේ නැහැ. ඉතිරි බිඳුවයි. හරි.
අපි මේකට කියනවා බෙදෙනවා කියලා හරියටම. නේ? එතකොට 10 දෙකෙන් ඉතිරි නැතිව නේ 10 දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. තේරෙනවද? හරි ඉතිරියක් නැතිව 10 දෙකෙන් බෙදෙනවා. හරි එතකොට පළමු සංඛ්‍යාව මේ දෙවන සංඛ්‍යාවෙන් හරියටම බෙදෙනවා කියලා අපි කියනවා නේ. ඔව්. ඕකට අපි ළමයි කියනවා භාජ්‍යතාවය කියලා. භාජ්‍යතාවයේදී අපි කරන්නේ එක පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් නේද ඉතිරි නැතිව බෙදෙනවද නැද්ද කියලා බලන එක. නේද? ඒක තමයි අපි මේ භාජ්‍යතාවයේ යටතේදී ඉගෙන ගන්නෙ. හරි ලියන්න මෙහෙම. පූර්ණ සංඛ්‍යාවක් මාතෘකාව දැම්ම නේද? යටින් ලියන්න. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව ගැන භාජ්‍යතාව යටතේදී ඉගෙන ගනී. බෙදීමේ හැකියාව ගැන භාජ්‍යතාව යටතේදී ඉගෙන ගනී. හරි භාජ්‍යතාව යටතේදී ඉගෙන ගනී. හරිද? ඔව් දැන් අපි භාජ්‍යතාව යටතේදී ඕක තමයි ඉගෙන ගන්න. සංඛ්‍යාවක් දීලා කියනවා මේ සංඛ්‍යාවෙන් බෙදෙනවද නැද්ද? ඉතිරි නැතිව නේ. එතකොට ළමයි අපි කියනවා එක පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරිවක් නැමැතිව බෙදෙනවා නම් මේ පළමු සංඛ්‍යාව දෙවැන්නෙන් බෙදෙනවා කියලා කියනවා. හරිද? ලියන්න මෙහෙම ඊට පස්සේ රුලක් කැඩලා යන්න එක් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරියක් නොමැතිව බෙදේ නම් ඉතිරි නොමැතිව බෙදේ නම් පළමු සංඛ්‍යාව දෙවැනි සංඛ්‍යාවෙන් හරියට 10 දෙකෙන් බෙදෙනවා වගේ. පළමු සංඛ්‍යාව දෙවැනි සංඛ්‍යාවෙන් බෙදේ යයි කියනු ලැබේ. පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාවෙන් බෙදේ යයි කියනු ලැබේ. හොඳයි. හරිද? බෙදේ යයි කියනු ලැබේ. හොඳයි. දැන් අපි ගත්තොත් උදාහරණයක්. නිකන් උදාහරණයක් කියලා දාන්න. හරි 10 දෙකෙන් බෙදුවොත් නේ උත්තරේ හරියටම 5යි. නේද? එතකොට මෙතන ළමයි එන්නේ පිළිතුර නේද? ඉතිරි නෑ නේ. ඉතිරි ගන්න තමයි මෙතන එන්නේ. මෙතන ඉතිරියක් වුන්නේ නෑ.
ඉතිරියක් ආවේ නැහැ කියන්නේ හරියටම 10 දෙකෙන් බෙදුණා. 10 දෙකෙන් බෙදුනහම 5යි එන්නේ. ලියා ගන්න. උදාහරණ දාලා මේක ඔක්කොම ලියන්න. හරි උදාහරණ කියලා දාලා ලියන්න. හරි. දැන් ළමයි අපි මේකේ කොටස් තුනක් ඉගෙන ගන්නවා. මේ සංඛ්‍යාවක් අපි බලනවා මුලින්ම දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා. සංඛ්‍යාවක් ඊට පස්සේ බලනවා පහෙන් බෙදෙනවද නැද්ද කියලා. ඊට පස්සේ සංඛ්‍යාවක් අපි ඉගෙන ගන්නවා 10න් බෙදෙනවද නැද්ද කියලා. ඔන්න ඔය තුන තමයි අපිට මේක ඉගෙන ගන්න තියෙන්නේ. පොඩි දෙයක් තියෙන්නේ. ඊට පස්සේ අපි ගණන් කීපයක් හදමු. එතකොට ඉවරයි. හරි. හොඳයි අපි ඉස්සෙල්ලාම තමයි පොඩි අනුමාත්‍රකාවක් දාමු මෙහෙම. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. අපි දැන් සංඛ්‍යාවක් දුන්නාම අපෙන් ඇහුවොත් දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා. කියන්නේ ඉතිරි නැතිව බෙදෙන්න ඕනේ. බෙදෙනවා නම් ඉතිරි වෙන්න බෑනේ. මේ සංඛ්‍යාවක් දීලා අපෙන් ඇහුවොත් දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා. මම දැන් අහනවා 12 දෙකෙන් බෙදෙනවද කියලා. 15 දෙකෙන් බෙදෙනවද කියලා අහනවා. 25 දෙකෙන් බෙදෙනවද කියලා අහනවා. 98 දෙකෙන් බෙදෙනවද කියලා අහනවා. එහෙම අහන්න පුළුවන් නේ. හරි. 250 හරි. එනවාද හැමෝටම? දැන් ඇහෙනව නේද? හරි. කලින් පොඩක් කට් වුණානේ. හරි. හැමෝටම ඇහෙනව නේද? බෝඩ් එකක් පේනවනේ. හොඳයි. ඇහෙනවා. හරි. දැන් ළමයි මෙතනින් එන්න හදන්නේ මේ සංඛ්‍යාවක් දීලා අපෙන් ඇහුවොත් දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා. හරියටම. සංඛ්‍යාවක් දෙකෙන් හරියටම බෙදෙනවද නැද්ද කියලා ඇහුවොත්. ඉතිරි නැතිව බෙදෙනවා නම් ඉතිරි වෙන්න බෑනේ. හරි. එතකොට අපි බලමු මොකද්ද වෙන්න ඕනි කියලා. ඊට පස්සේ අපිට තව අහනවා පහෙන් බෙදෙනවද නැද්ද කියලා. සංඛ්‍යාවක් දීලා අහනවා හරියටම පහෙන් ඉතිරි නැතිව බෙදෙනවද කියලා. ඊට පස්සේ අහුවොත් සංඛ්‍යාවක් දීලා 10න් ඉතිරි නැතිව බෙදෙනවද කියලා හරියටම. නේ? අන්න ඒ වගේ ඒවා දැන් අපි ඉගෙන ගන්න හදන්නේ. තවත් වෙන වෙන සංඛ්‍යා වලින් බෙදෙනවද නැද්ද කියලා අහන්නත් පුළුවන්. හැබැයි අපිට 6 පන්ති ළමයි තියෙන්නේ සංඛ්‍යාවක් දුන්නාම දෙකෙන් පහෙන් 10න් හරියටම බෙදෙනවද නැද්ද කියලා ඉගෙන ගන්න විතරයි. ආයි 7 පන්තියට ගියාම තව ඒවා ඉගෙන ගන්නක් තියෙනවා. හරි හොඳයි. දැන් අපි ළමයි එන්න හදන්නේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීමට. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීමට. හරි. අනුමාත්‍රකාව දාන්න. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදයි දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. හොඳයි. දැන් ළමයි අපිට බෙද බලන්න අවශ්‍ය නැහැ. ක්‍රමයක් මෙන්න මෙහෙම තියෙනවා. දැන් නිකන් මට කියන්නකෝ දෙකෙන් බෙදෙන සංඛ්‍යා මොනවද? දෙකේ ගුණාකාරනේ. නේ? දෙකෙන් බෙදෙන්නේ දෙකේ ගුණාකාර සංඛ්‍යා මොනවද? නිකන් මට කියන්න ඉරට්ට සංඛ්‍යාද ඔත්ති සංඛ්‍යාද දෙකෙන් හරියටම බෙදෙන්නේ. ඉරට්ට සංඛ්‍යා මොනවද? 2 4 6 8 නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා. 2 4 6 8 10 12 14 16 කියන්නේ 18
20 22 දෙවරක් චක් කරේ 22 24 26 28 30 නේද 32 34 36 ඔහොම දිගටම අපිට ගණන් කරා යත හැකි නේ දෙකේ ගුණාකාරය. අන්න ඒ සංඛ්‍යා තමයි ළමයි දෙකෙන් බෙදෙන්නේ. හරි. දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක ළමයි එක ස්ථාන ඉලක්කම දෙකෙන් හරියටම බෙදෙනවා නම් සංඛ්‍යාවක් හොඳට බලන්න. හරි එක ස්ථානීය ඉලක්කම මම දෙකෙන් බෙදෙන සංඛ්‍යාව ලියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක හොඳට බලන්න එක ස්ථානීය ඉලක්කම හරි අන්න ඔක්කොම මම දිගටම ලියන්නේ නැහැ. හරි ඔහම ලියන් ගියා ආයෙ ඕන්නම් මේ 100 හරි 102 නේ. හරි ඔහම ගියා ඊට පස්සේ 110 112 නේ. හරි ඔහම ගිහිල්ලා නේ 126 හරි 130 මම නිකන් කිහිපයක් ලියන්නේ නිකන්. හරිද? දෙකෙන් බෙදෙන සංඛ්‍යා. සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙන්න මට හොඳට බලලා කියන්න ළමයි සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම එක්ක 2 තියෙන්න ඕනේ. එක්ක 4 තියෙන්න ඕනේ. එක්ක 6 තියෙන්න ඕනේ. එක්ක 8 තියෙන්න ඕනේ. එක්ක කීයද? බිංදුව තියෙන්න ඕනේ. එක ස්ථාන ඉලක්කම මේ 2 4 6 8 බිංදුව. තේරුණාද මේ? බිංදුව 2 හරිද? හරි 6 බිංදුව නේ 4 8 හරි ඔන්න ඔය වගේ ඉලක්කම් තියෙනවා. දැන් මම අහනවා ළමයි 256 කියන සංඛ්‍යාව හරියටම දෙකෙන් බෙදෙනවද නැද්ද? බලන්න එක ස්ථාන ඉලක්කම දිහා. බෙදලා බලන්න ඕනේ දීර්ඝ බෙදීම දාලා. 256 දෙකෙන් බෙදෙනවා. ඇයි ඒ? එක ස්ථාන ඉලක්කම 6. හරි. ඊට පස්සේ මම අහනවා 135 දෙකෙන් බෙදෙනවද? බෙදෙනවද නැද්ද? නෑ. ඇයි ඒ? එක ස්ථාන ඉලක්කම 5 නේද? 5 කියන එක දෙකෙන් බෙදෙන්නේ නෑනේ. දැන් මේක ඕනනම් දෙකෙන් බෙදලා බලන්නකො. දෙකෙන් බෙදුවාම ළමයි අන්තිමට ඉතිරි වෙනවා මේ. දෙකෙන් බෙදුවොත් හරි එකට දෙකේව නෑ. 13ට දෙකේව 6යි. 6 වරක් දෙක 12යි. 13න් 12ක් අඩු කරාම ඉතිරි 1යි. 5 ගන්න 15ට. 15ට දෙකේව 7යි. 7 වරක් දෙක 14යි. අන්න 15න් 14ක් අඩු කරාම අන්තිමට ඉතිරි 1යි. 135 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඉතිරි වෙනවනේ. හැබැයි 256 දෙකෙන් බෙදෙනවා. දෙකට දෙවරක් 1යි, එක් වරක් දෙක 2යි, දෙකෙන් දෙකක් 0යි, 5 ගන්න 15ට, 5ට දෙවරක් 2යි, දෙවරක් දෙක 4යි, 5න් 4ක් අඩු කරාම 1යි, 6 ගන්න 15ට, 16ට දෙවරක් 8යි, 8 වරක් දෙක 16යි. දැක්කද? හරියටම දෙකෙන් බෙදෙනවා. එහෙනම් මතක තියාගන්න අපිට සංඛ්‍යාවක් දීලා ඇහුවොත් දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා බෙදලා බලන්න ඕනේ නැහැ. මෙහෙම බෙදලා බලන්න ඕනේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? අර අග ඉලක්කම දිහා බලන්න. සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම. එක ස්ථාන ඉලක්කම 0 2 4 6 8 වගේ ඉලක්කම් තිබ්බොත් දෙකෙන් බෙදෙනවා. හැබැයි එක ස්ථාන ඉලක්කම 1 3 5 7 9 වගේ තිබ්බොත් දෙකෙන් බෙදෙනවද? නැහැ. තේරෙනවද? දෙකෙන් බෙදෙන්නේ නැහැ එතකොට. හොඳයි. ලියන්න මෙහෙම. හරි. ලියන්න රතු පෑනෙන්. ලියන්න සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 0, 2, 4, 6 සහ 8 සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම 0, 2, 4, 6 සහ 8 වේනම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදේ.
එම සංඛ්‍යාව දෙකෙන් බෙදේ. හරි. එම සංඛ්‍යාව දෙකෙන් මොකද වෙන්නේ? බෙදෙනවානේ. හරි. එම සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. හරිද? ඒක තේරෙනවද? දෙකෙන් බෙදෙනවද කියන එක තේරෙනවා. හරි නේද ලිව්වද? සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම 0 2 4 6 8 වගේ තිබ්බොත් දෙකෙන් බෙදෙනවා. හැබැයි ළමයි සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම කෙලවර ඉලක්කම 1 3 5 7 9 වගේ තිබ්බොත් ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. මොකද අන්තිමට එකක් ඉතිරි වෙනවා. දෙකෙන් බෙදන් ගියාම. හරි. ඒ වගේ සංඛ්‍යා තිබ්බොත් දෙකෙන් බෙදෙන්නේ නැහැ. තේරෙනවද? හරි. දැන් කියන්න ප්‍රශ්නයක්. පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් දෙකෙන් බෙදෙන සංඛ්‍යා තෝරා ඉරක් අඳින්න යටින් ඉරක් අඳින්න දෙකෙන් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. හරි. මම සංඛ්‍යා ටික ලියාගෙන යන්නම්. ඕගොල්ලෝ හරිද? දෙකෙන් බෙදෙන සංඛ්‍යා තෝරලා යටින් ඉරක් අඳින්න. 12 43 ක්‍රමාදාලා ලියන්න දිගින් දිගට. දෙකෙන් බෙදෙන ඒවා තිබ්බොත් යටින් ඉරක් අඳින්න. 43 51 98 හරි. 117 350 486 999 1212 1500 1911 2005 2870 3000 හරි මේ ටික ලියලා දෙකෙන් බෙදෙන සංඛ්‍යා තෝරලා යටින් ඉරක් අඳින්න.
හරි ඉවරද? හරි. තේරුවද දෙකෙන් බෙදෙන සංඛ්‍යා මොනවද එන්නේ? 12 දෙකෙන් බෙදෙනවද? ඔව් බෙදෙනවා. මොකද අග ඉලක්කම දෙක තියෙන හින්දා. 43 දෙකෙන් බෙදෙනවද? නෑ. අග ඉලක්කම 3නේ දෙකෙන් බෙදෙන්නේ නෑ. 51 අග ඉලක්කම 1 තිබ්බත් දෙකෙන් බෙදෙන්නේ නෑ. 98 අග ඉලක්කම එක ස්ථාන ඉලක්කම 8. 8 තිබ්බොත් දෙකෙන් බෙදෙනවා. 117 7 තිබ්බොත් අග දෙකෙන් බෙදෙන්නේ නෑනේ. 350 අග බිඳුව තිබ්බොත් ඔව් දෙකෙන් බෙදෙනවා. එක ස්ථාන ඉලක්කම බිඳුව තිබ්බත් දෙකෙන් බෙදෙනවා සංඛ්‍යාව. 486 දෙකෙන් බෙදෙනවද? ඔව්. අග ඉලක්කම 6 දෙකෙන් බෙදෙනවා. 999 දෙකෙන් බෙදෙන්නේ නෑ. අග 9 තියෙන හින්දා. 1212 අග දෙක තියෙන්නේ. අග දෙක තියෙන හින්දා දෙකෙන් බෙදෙනවා. එක ස්ථාන ඉලක්කම දෙක නිසා දෙකෙන් බෙදෙනවා. 1500 එක ස්ථාන ඉලක්කම බිඳුව නිසා 1500 දෙකෙන් බෙදෙනවා හරියට. ඉතිරි වෙන්නේ නැහැ හරියටම බෙදෙනවා දෙකෙන්. 1911 අග 1 හින්දා බෙදෙන්නේ නැහැ දෙකෙන්. 2005 අග 5නේ දෙකෙන් බෙදෙන්නේ නැහැ. 2870 අග බිඳුව හින්දා දෙකෙන් බෙදෙනවා. 3000 අග බිඳුව හින්දා දෙකෙන් බෙදෙනවා. මට කියන්න හරියටම මේ ටික තෝරපු කට්ටිය ඉන්නවද? මේ සංඛ්‍යා වලින් දෙකෙන් බෙදෙන සංඛ්‍යා ටික මේ ටික හරියටම තේරුවද ඔක්කොම? හරියටම ඉරි ඇන්දද යටින් දෙකෙන් බෙදෙන සංඛ්‍යා තේරුවද? හැමෝම නැත්තම් වැරදුනාද? දෙකෙන් බෙදෙන සංඛ්‍යා තෝරන්න තිබ්බේ. හරිද? හරි. ඉවරයිනේ. දෙකෙන් බෙදෙන සංඛ්‍යා තෝරලා දැන් බෙදලා බලන්න ඕනේ නැහැ දීර්ඝ බෙදීම දාලා. හරිද? අපිට බෙදන්න නැතුව ටක් ගාලා කිව්ව හැකි බෙදනවා කියලා. සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම 0 2 4 6 8 තිබ්බොත් ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. එච්චරයි. සංඛ්‍යාවක අග ඉලක්කම 1 3 5 7 9 තිබ්බොත් ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. දෙකෙන් බෙදන් ගියොත් අන්තිමට එකක් ඉතුරු වෙන හින්දා දෙකෙන් බෙදෙන්නේ නැහැ කියලා ගන්නෙ. හරි. හොඳයි තේරෙනවද? දැන් ළමයි අපි එමු සංඛ්‍යාවක් පහෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. අනුමාත්‍රකාව දාන්න. සංඛ්‍යාවක් අපි දැන් බලන්න හදන්නේ පහෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. පහෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් පහෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් පහෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් පහෙන් බෙදේදයි හරි. දෙලමයි සංඛ්‍යාවක් පහෙන් හරියටම බෙදෙන්න නම් සංඛ්‍යාවේ අග ඉලක්කම මොකක් වෙනවා නම් හරිද? මට නිකන් පහෙන් බෙදෙන සංඛ්‍යා ටික තියාගෙන යන්න පහේ ගුණාකාර. පහේ ගුණාකාර තමයි පහෙන් බෙදෙන්නේ. මොනවද? පහෙන් බෙදෙන සංඛ්‍යා ටක් ගාලා අපි කියමු. ඔව් 5 10 15 ලේසියි 20 නේද? ඔහොම 25. හරිද? ඔහොම ගියාම නේ 30 35 40 45 50 55 60 65 75 80 90 95 100 ඔව්. හරි. පිටපෙලියක් දාගෙන යනවා. හරි 100. හරි ඊට පස්සේ 105 නේ. හරි 110. හරි ඔහොම ගිහිල්ලා ආයෙ 100 පිටපෙලියක් ඕනනම් නේ. හරි 195 නේ. හරි ඊට පස්සේ 200 ඉවරයක් නෑ ඉතින් නේ. හරි 205 210 ඔන්න ළමයි පහෙන් බෙදෙන සංඛ්‍යා. දීර්ඝ බෙදීම දාලා බෙදලා බැලුවොත් ඔව හරියටම පහෙන් බෙදෙනවා. ඉතිරි වෙන්නේ නැහැ කීයක්වත්.
මට කියන්න සංඛ්‍යාවක් පහෙන් බෙදෙන්න නම් හරියටම සංඛ්‍යාවේ අග ඉලක්කම එහෙම නැත්නම් එක ස්ථානයේ ඉලක්කම මොකක් වුණා නම් හරිද? මේවා දිහා බලලා කියන්න. සංඛ්‍යාවක් හරියටම පහෙන් බෙදෙන්න නම් එක ස්ථාන ඉලක්කම මොන වගේ ඉලක්කමක් තිබ්බොත් හරිද? කියන්න බලන්න. සංඛ්‍යාවක් හරියටම පහෙන් බෙදෙන්න ඒ සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම එක්කෝ පහක් වෙන්න ඕනේ. එක ස්ථාන ඉලක්කම එක්ක පහක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එක ස්ථාන ඉලක්කම බිඳුව වෙන්න ඕනේ. නේද? එහෙම වුණොත් ඒ සංඛ්‍යාව ළමයි පහෙන් බෙදෙනවා. හැමෝටම මේක තේරෙනවද? සංඛ්‍යාවක් පහෙන් බෙදෙන්න ඒ සංඛ්‍යාවේ අග ඉලක්කම එක්ක බිඳුව තියෙන්න ඕනේ එක්ක පහ තියෙන්න ඕනේ. හරිද? වෙන ඉලක්කමක් තිබ්බොත් අගට 1 2 3 4 6 7 8 9 ඒ සංඛ්‍යාව පහෙන් බෙදෙන්නේ නැහැ. දීර්ඝ බෙදීම දාලා බෙද ඉන්න ඕනෙත් නෑ අපිට කිව්වේ හැකියි ඩක් දාලා. හොඳයි. හරි. ලියන්න මෙහෙම. තේරෙනවද හැමෝටම? හරි. ලියන්න මෙහෙම. සංඛ්‍යාවක් එහෙම ලියන්නකො. සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම පහ හෝ බිඳුව හෝ වේ නම් සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම පහ හෝ බිඳුව හෝ වේ නම් මොකද වෙන්නේ? සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම පහ හෝ බිඳුව හෝ වේ නම් එම සංඛ්‍යාව පහෙන් බෙදේ. එම සංඛ්‍යාව පහෙන් බෙදේ. එම සංඛ්‍යාව පහෙන් බෙදේ. හරි නේද? හොඳයි. ලියන්න ප්‍රශ්නයක්. හරි. මම දැන් සංඛ්‍යා කිහිපයක් දෙනවා. ඕගොල්ලෝ පහෙන් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න ඕනේ. ලියන්න. පහෙන් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. 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 හරි. ලියා ගන්න 20 ක්‍රමා දාලා ලියන්න. දිගටම ලියාගෙන යන්න. 20 ක්‍රමා 34 ක්‍රමා 95 101 163 190 200 505 861 999 1010 1085 1902 පහෙන් බෙදෙන සංඛ්‍යා තෝරලා ඉරක් අඳින්න. ලේසියෙන් හොයා ගන්න පුළුවන්. සංඛ්‍යාවක අග ඉලක්කම
නේ එක ස්ථාන ඉලක්කම එක්ක බිඳුව නැත්නම් 5 බිඳුව හෝ 5 හෝ තිබ්බොත් ඒ සංඛ්‍යාව 5න් හරියටම බෙදෙනවා ඒ සංඛ්‍යාව 5න් හරියටම බෙදෙනවා හරි කොතරම් වලද හරි නේද? පහෙන් බෙදෙන සංඛ්‍යා තේරුවද? හොඳයි. දැන් පහෙන් බෙදෙන සංඛ්‍යා තෝරද්දී එක්ක අග බිඳුව තියෙන්න ඕනේ නැත්නම් පහ තියෙන්න ඕනේ.
හරි 20 අග බිඳුවනේ. එහෙනම් 5න් බෙදෙනවනේ 20. 34 ගත්තොත් අග 4 5න් බෙදෙන්නේ නැහැ. 95 5න් බෙදෙනවනේ. එක ස්ථාන ඉලක්කම 5 තිබ්බොත් 5න් බෙදෙනවා. 101 අන්තිමට 1 තිබ්බොත් 5න් බෙදෙන්නේ නැහැනේ. 63 100 163 අන්තිම 3 හින්දා බෙදෙන්නේ නැහැ 5න්. 190 බෙදෙනවනේ. අග බිඳුව තියෙන්නේ. 200 බෙදෙනවා අග බිඳුව තියෙන්නේ. 505 බෙදෙනවා අග 5 තියෙන හින්දා. 861 බෙදෙන්නේ නැහැ. මේ අග එකක් තිබ්බොත් බෙදෙන්නේ නැහැ නේ. 999 බෙදෙන්නේ නැහැ 5න්. අන්තිමට 9 තියෙන්නේ. බෙදෙන්නේ නැහැ. 1010 බෙදෙනවා. අග බිඳුව තිබ්බොත් 5න් බෙදෙනවා. 1085 අන්තිමට තියෙන්නේ 5නේ. මොකද වෙන්නේ? 5න් බෙදෙනවා. හොඳයි. 1902 5න් බෙදෙන්නේ නෑ. අග දෙක ඉලක්කමක් තිබ්බොත් බෙදෙන්නේ නෑ 5න්. හරි. දැන් මේක තමයි අපිට අන්තිම වශයෙන් තියෙන්නේ සංඛ්‍යාවක් 10න් බෙදේදයි පරීක්ෂා කිරීම. හරි. සංඛ්‍යාවක් 10න් බෙදේදයි පරීක්ෂා කිරීම. හොඳයි. අනුමාත්‍රකාව දාන්න අන්තිම එක එතනින් පාඩම ඉවර වෙනවා. හරි. 6 පන්තියේ තියෙන මේ සාධක හා ගුණාකාර පාඩම මෙතනින් අවසන් වෙනවා. සංඛ්‍යාවක් 10න් බෙදේදයි පරීක්ෂා කිරීම. දාන්න අනුමාත්‍රකාව සංඛ්‍යාවක් 10න් බෙදේදයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් 10න් බෙදේදයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් 10න් බෙදේදයි පරීක්ෂා කිරීම. හරි. දැම්මද මාතෘකාව අන්තිම එක 10 සංඛ්‍යාවක් 10යි. ලේසියි ඈ 10න් බෙදෙන සංඛ්‍යා මට කියන්න ටක් ගාලා. මොනවද තමයි 10න් බෙදෙන සංඛ්‍යා? ඈ? ඔව් 10 ගුණාකාරනේ. 10 20 30 හරිද? 40 50 60 70 80 90 නේ? හරි 90 හරි 100 110 නේ ආයි 120 130 හරි 140 150 160 170 ඔහොම ගිහිල්ලා 200 210 250 නේ හරි ඉවරයක් වෙන්නේ නැහැ නේ 10 ගුණාකාර හරි ඔහොම ගිහිල්ලා ඊට පස්සේ 400 හරි නේ 410 420 430 මෙන්න තමයි 10න් බෙදෙන සංඛ්‍යා හරි ඔහොම ගියාම ආයි 1000 නේ හම් වෙනවනේ 1000 1010 1020 1030 මට කියන්න සංඛ්‍යාවක් 10න් බෙදෙන්න නම් මොකද්ද වෙන්න ඕන හොඳට බලලා කියන්න සංඛ්‍යාවක් 10න් බෙදෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ ඔව් සංඛ්‍යාවක් 10න් බෙදෙන්න සංඛ්‍යාවේ අග ඉලක්කම සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම කීයක් වෙන්න ඕනද හොඳට බලලා කියන්න සංඛ්‍යාවක් 10න් ඉතිරි නැතිව හරියටම බෙදෙන්න නම් ඒ සංඛ්‍යාවේ අග ඉලක්කම එක ස්ථානයේ ඉලක්කම කීය වෙන්න ඕනේද මේ? ඕ බිඳුවක් වෙන්න ඕනේ. තේරෙනවද? හොඳයි. ලියන්න මෙහෙම. සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම බිඳුවක් වේ නම් සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම බිඳුවක් වේ නම් සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම බිඳුවක් වේ නම් එම සංඛ්‍යාව
එම සංඛ්‍යාව 10න් එම සංඛ්‍යාව 10න් බෙදේ. එම සංඛ්‍යාව 10න් බෙදේ. හරි. මම දැන් ඔයගොල්ලන්ට කලින් වගේම ගානක් දෙනවා 10න් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න කියලා. හරි එම සංඛ්‍යාව 10න් බෙදේ. හොඳයි. මම දැන් ළමයි ඔයගොල්ලන්ට මේ වගේ හරිද 50 91 හරි 100 180 225 450 878 1000 1250 1829 2011 3080 හොඳයි. කියන්න මෙහෙම ප්‍රශ්නයක් 10න් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න 10න් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න 10න් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. මේ ටික ලියලා සක් ගාලා 10න් බෙදෙන සංඛ්‍යා තෝරලා යටින් ඉරක් අඳින්න. හරි ඉවරද finish
ඉවරයිද හැමෝම? ඉවරයි. හොඳයි. ගණන හරි. මෙතුලිත් ඉවරයි. අනිත් ළමයි ඉවරද? 10න් බෙදෙන සංඛ්‍යා තෝරලා යටින් ඉරක් ඇන්දද? ඉවරයි. මෙතුලින්. ගණන. අනිත් ළමයි ඉවරයි. ඔව්. හරි. ලේසියිනේ. අග ඉලක්කම බලන්න බිඳුවක් තියෙනවා විතරයි 10න් බෙදෙන්නේ. එක ස්ථානීය ඉලක්කම බිඳුවක් තියෙනවා නේ. හරි. එක ස්ථාන ඉලක්කම මේ බිඳුවක් තියෙනවා 100. 91 බෙදෙන්නේ නැහනේ. 180 එක ස්ථාන ඉලක්කම බිඳුවක්. අග බිඳුවක් තිබ්බොත් 10න් බෙදෙනවා. 225 බෙදෙන්නේ නැහැ. 450 බෙදෙනවා නේ. අග බිඳුවක් තියෙනවා. 878 10න් බෙදෙන්නේ නැහැ. 1000 10න් බෙදෙනවා. 1250 10න් බෙදෙනවා. අග බිඳුවක් තියෙන හින්දා 1829 10න් බෙදෙන්නේ නැහැ. 2011 බෙදෙන්නේ නැහැ. 3080 බෙදෙනවා. හරිද බලන්න ඔක්කොම ටික. හැමෝගෙම ඔක්කොම හරිද? හරියට කරාද? හරි. පුළුවන් නේද? හරි. දැන් උතරින් ළමයි පාඩම අවසන් වෙනවා. හරි. අපි මෙන්න මේ පොඩි ගානක් හදමු මේ 11 6 අභ්‍යාසය. හරි. දැන් දාන්නකො 11 6 අභ්‍යාසය ඉක්මනට අච්චු කොට ගන්න. ඉතුරු ඒවා ඕගොල්ලෝ ගෙදෙන්දි කරන්න ඕනේ. homework. හරි 149 පිටුව පෙරලා ගන්න අච්චු පොතේ 149 පිටුවේ 11 6 අභ්‍යාස දාන්න පොතේ. 11 6 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 නෙවෙයි 2 ඈ. ප්‍රශ්නාංක 2. 1 දැන් කරන්නේ නෑ 2 කරන්නේ. පිටු අංක 149. 11 6 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2. ඒකේ මෙහෙමයි තියෙන්නේ. කොහොමද තියෙන්නේ? ඈ? ඔව්. ඒකේ ළමයි මෙහෙමයි තියෙන්නේ බලන්න. 1280 අපි දන්නේ නැහැ කීයද කියලා. මෙතන හිස් කොටුවක් තියෙනවා. 1280 නේද? මෙතන 1280 වෙන්න පුළුවන්. කොටුවට බිඳුව આવොත්, කොටුවට එක આવොත් 1281 වෙන්න පුළුවන්. නේ 1283 වෙන්න පුළුවන්, 1284 වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ. යන ඉලක්කම් 4කින් යුත් මෙම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේ නම් හිස් කොටුවට තිබිය හැකි ඉලක්කම් මොනවද? ඒ කියන්නේ ළමයි මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවලු. එහෙම වෙන්න නම් හිස් කොටුවට එන්න ඕන ඉලක්කම් මොනවද? මට පොඩක් කියන්න 1280 දෙකෙන් බෙදෙනවද? ඔව් බෙදෙනවා. එහෙනම් හිස් කොටුවට බිඳුව එන්න පුළුවන්. හරි. හිස් කොටුවට බිඳුව එන්න පුළුවන්. තව 1281 දෙකෙන් බෙදෙනවද? 81 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් කොටුවට එක එන්නේ නැහැ. 1282 ඔව් ලියන්න ඕනේ. මේ ප්‍රශ්නාංක දෙක ලියන්න ඕනේ. මේ ප්‍රශ්නේ ලියන්න ඕනේ නැහැ උත්තරේ. 11 6 අභ්‍යාස දාලා ප්‍රශ්නාංක දෙක දාලා මේ මෙහෙම ලියාගෙන උත්තර ලිව්වනම් හරි. හරි බිඳුව එනවා. ඊට පස්සේ එකේ එන්නේ නැහැනේ දෙක. හිස් කොටුවට දෙකක් එනවනේ. දෙක දාන්නත් පුළුවන්. 1282 දෙකෙන් බෙදෙනවා. 3 එන්නේ නැහැනේ. බෙදෙන්නේ නැහැනේ. 4 එනවා. 1284 දෙකෙන් බෙදෙනවා. 5 එන්නේ නැහැ ආයි 6 එනවා. නේ 1286 බෙදෙනවා. 7 එන්නේ නැහැ ආයි 8 තමයි එන්නේ. හිස් කොටුවට ගැලපෙන සංඛ්‍යා 0 2 4 6 8. හරිද බලන්න මේක? 1280 1282 1284 1286 1288 ඔන්න ඔය සංඛ්‍යා තමයි දෙකෙන් හරියටම බෙදෙන්නේ. හරිනේ? එක ගානයි මම දැන් කරන්නේ ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5.
ප්‍රශ්න අංක 5. හරි කියවන්න බලන්න. ප්‍රශ්න අංක 5. හරි. දැන් මේක ඔයගොල්ලෝ දැන් කරන්න යන්නේ නෑ. බලාගෙන ඉන්න. අච්චු පොතේ අපි මේක මාක් කරගමු. ඊට පස්සේ ගෙදරදී කරන්න ඕනේ. දෙකෙන් බෙදෙන සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සලකමින් ඊට අදාළ තිත් යා කරන්න. ඉන්පසු ඔබ යා කළ කුඩාතම හා විශාලතම සංඛ්‍යාවලට අදාළ තිත් එකිනෙක යා කරන්නත් ඕනේ. හොඳයි. මම පොඩ්ඩක් මේක ළමයි දැන් බෝඩ් එකේ කරලා පෙන්නන්න. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මොකුත් ලියන්න යන්න එපා. හරිද? මේ වගේ ළමයි සංඛ්‍යා ටික ඕකේ තිත් මගින් නිරූපණය කරලා දිනනවා. නේද? හරි බලා ගන්න. ඔයාලා අච්චු පොතේ රූපේ බලන්න බෝඩ් එකත් බලන්න. මේ විදිහට තිත් මගින් එක එක සංඛ්‍යා නිරූපණය කරලා තියෙනවා. හරි. ඔයගොල්ලෝ බලන්න පොතේ තියෙන රූපේ. හරි නේද? ඔය වගේ නේ තියෙන්නේ. හරි. දැන් මොකුත් ලියන්න යන්න එපා. බලා ගන්න. හරි. දැන් මෙන්න මේව ළමයි සංඛ්‍යා අපිට තිත් මගින් නිරූපණය කරලා තියෙනවා. දැක්කද? ප්‍රශ්න අංක 5. දැන් අපිට ළමයි කියනවා මේ තිත් මගින් නිරූපණය කරපු මේ එක් එක් සංඛ්‍යා නේ මේ සංඛ්‍යාව දැන් 3 කියන සංඛ්‍යාව තමයි මෙතන තිත දාලා පෙන්නලා තියෙන්නේ. 4 තමයි මෙතන තිත දාලා පෙන්නලා තියෙන්නේ. ඔන්න ඔය සංඛ්‍යා වලින් ඕගොල්ලෝ දෙකෙන් බෙදෙන සංඛ්‍යා තෝරලා ආරෝහණ පිළිවෙලට යා කරන්න ඕනේ තිත්. ඒ සංඛ්‍යාවට අදාළ තිත් ආරෝහණ පිළිවෙලට. කුඩාම සංඛ්‍යාව ඉඳන් විශාල සංඛ්‍යාව විදියට තමයි යා කරගෙන යන්නේ. හා මට මෙතන තියෙන සංඛ්‍යා සෙට් එක දිහා බලලා මේ සංඛ්‍යා දිහා බලලා කුඩාම දෙකෙන් බෙදෙන සංඛ්‍යාව කීයද? 2නේ. 2. මෙතනින් පටන් ගන්න. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ 4. අඩුවල තියලා යා කරන්න ඕනේ. දැන් බලාගෙන ඉන්න. 2 ඉඳන් 4 ටිකට යා 2 ටිකේ ඉඳන් 4 නේ ඊට පස්සේ යා කරන්න ඕන. ඊට පස්සේ කීයද අපිට හම්බ වෙන්නේ? 1 4 6 තියනවා මෙන්න මේ 6. කෙලි යා කරන්න ඕනේ. 6 4 ඉඳන් 6 ටිකට යා කරන්න. එතකොට දැන් මේ තිතුත් අහුවෙනවා කරන්න දෙයක් නැහැ. කොහොම යා කරන්න වෙනවා. 4 ඉඳන් ආයි 6ට යා කරන්න. 6න් පස්සේ ආයි හම්බ වෙන්නේ 8 නේ. ඔව් 6 ඉඳන් 8 ටිකට යා කරන්න. 8න් පස්සේ බලන්න 10 තියෙනවා මේ. ආයි 10ට යා කරන්න ඕනේ මෙතන ඉඳන්. අඩි රූල තියදී යා කරන්න ඕනේ. ඇද වෙන්න බෑ. මේකා යා කරද්දි අඩි රූල තියලා යා කරන්න 10. ඊට පස්සේ බලන්න 12 තියෙනවද කියලා. 12 තියෙනවද? කොහේ හරි දැනක 12 නෑ. නෑ නේද? ඔව් 14. 14 තියනවද? නෑ. 16 තියනවද? 16 මේකේ තියනවද? 2 4 හරි 6 හරි 8 හරි 10 තිබ්බා. ඊට පස්සේ තව තියෙනවා 12 තියෙනවා නේ. හොඳට බලන්න ඕනේ. 12 තියෙනවද නැද්ද? 10 හම්බුණා 12 තියනවද නැද්ද? තියනවා යට තියනවා. හොඳට බලන්න අර යට වේලේ තියනවා 12. ඔව්. එහෙනම් 10න් පස්සේ ළමයි යා කරන්න ඕනේ 12 ටිකට මෙන්න මේ 12 මේ 10න් පස්සේ යා කරන්න ඕනේ මෙන්න මෙතන 12 ටික මේ මෙතෙන් යා කරන්න. හරි. 12න් පස්සේ ළමයි ආයි 14 මෙන්න මෙහි තියෙන්නේ මෙන්න. 12 ඉඳන් 14 ටිකට යා කරන්න. අනිත් පිටුත් අහුණා කමක් නැහැ. තියෙනවා. 14න් පස්සේ ආයි 16 යන්න 16 දිනා වෙන්න. උඩ අඩුව දිලා යා කරන්න. හරි. ඔච්චරයි ළමයි තියෙන්නේ මෙතන දෙකෙන් බෙදෙන සංඛ්‍යා. නේද? ඔන්න ළමයි අපි මේ සංඛ්‍යාවල තිත් මගින් නිරූපණය කරලා තියෙන්නේ මේ සංඛ්‍යාව මේ තිතෙන් මේ සංඛ්‍යාව මේ තිතෙන් මේ සංඛ්‍යාව මේ තිතෙන්. ඔහොම නිරූපණය කරපු සංඛ්‍යා අපි දෙකෙන් බෙදෙන සංඛ්‍යා. මෙතන තියෙන සංඛ්‍යා වලින් දෙකෙන් බෙදෙන සංඛ්‍යා තෝරගෙන තිත් මගින් යා කරගෙන ගියා. තිත් යා කරන් ගියා.
ඔන්න යා කරා. දැන් මෙතන අපිට හම්බ වෙච්ච කුඩාම සංඛ්‍යාව 2. දෙකෙන් බෙදෙන. විශාලම සංඛ්‍යාව 16. අන්තිමට කියනවා ඉන්පසු ඔබ යා කළ කුඩාතම හා විශාලතම සංඛ්‍යාවලට අදාළ 32ත් එකිනෙක යා කරන්න කියලා. එහෙනම් මේ දෙකේ පිටයි 16 පිටයි අන්තිමට යා කරන්න. දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා කිසියම් රූපයක් නිර්මාණය වුණා. මොකද්ද මේ රූපේ? මොකද්ද ළමයි මෙතන නිර්මාණය වෙච්ච රූපය? මොකද්ද? ඔව්. නිවසක්, ගෙයක්. හොඳයි. ඔව්, ගෙයක් තමයි යාළුවනේ. හරි. දැන් ඔය වගේ තව ගණන් දෙකක් යට තියෙනවා. මේ දෙකක් තනියම කරන්න ඕනේ ගෙදරදී පොතේ ඇඳලා ඔය විදියට. හරිද? ඔව් දැන් කරන්න යන්න එපා. දැන්ට ඕනනම් ඔය අච්චු පොතේ ඕනනම් මේක පැන්සලෙන් ඇඳ ගන්න ටක් ගාලා. පැන්සලෙන් නිකන් අච්චු පොතේ යා කරගෙන යන්න. 2 ඉඳන් 4ට යා කරා, 4 ඉඳන් 6ට යා කරා, 6 ඉඳන් 8ට යා කරා, 8 ඉඳන් 10ට යා කරා. නිවසක් එන්නේ ඔව්. 10 ඉඳන් 12ට යා කරා, 12 ඉඳන් 14ට යා කරා, 14 ඉඳන් 16ට යා කරා. අන්තිමට කුඩාම සංඛ්‍යාවයි විශාලම සංඛ්‍යාවයි යා කරන්න. එතකොට මෙතන නිවසක් වගේ අපිට රූපයක් එනවා. හරි නේද? හොඳයි. දැන් ගෙදර වැඩ වලට ළමයි ඔය අභ්‍යාසයේ තව ප්‍රශ්න තියෙනවා 6 වෙනි ගාන, 7 වෙනි ගාන තියෙනවා. තව උඩ ඕකේ පළවෙනි ගාන, 3 වෙනි ගානයි, 4 වෙනි ගානයි තියෙනවා. තේරෙනවද? ඔව්. එතකොට දැන් ඔන්න ඔය අභ්‍යාස ටික ළමයි කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? ගෙදර වැඩ වලට ලියා ගන්න ගෙදර වැඩ වලට. ඔව්. 11/6 අභ්‍යාස ගෙදර වැඩ. 11/6 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1, ප්‍රශ්නාංක 3, ප්‍රශ්නාංක 4. අපි දැන් පහත් කරන්න ඕනේ ඔයගොල්ලෝ ගෙදරදී ප්‍රශ්නාංක 5, ප්‍රශ්නාංක 6, ප්‍රශ්නාංක 7. අභ්‍යාස කරන්න ඕනේ. පොතේ මේ රූප එහෙම අඳින්න ඕනේ. මේවා අඳින්න ඕනේ පොතේ. ප්‍රශ්න ලීලා කරක් කමක් නැහැ. ඔක්කොම කරන්න ඕනේ මේ සතිය ඇතුළත. හරිද? අපි ලබන සතියේ එතකොට ළමයි අලුත් පාඩම පටන් ගන්නවා 12 වෙනි පාඩම. ඉවරද? මේක ඔන්න අච්චු පොතේ නිකමට නිකන් ඔය රූපේ ගාව මේ අච්චු පොතේ පිට්ටා කරලා රූපේ දැන් දැව ගන්න පැන්සලේ පස්සේ මකලා දාන්න. ප්‍රශ්නාංක 5 කරා. එහෙනම් ඒක ටික කරන්න ඕනේ. 5 කරා නේද? අපි දැන් කරානේ 5. හැබැයි මේකත් පොතේ කරන්න ඕනේ. දැන් අච්චු පොතේ ඔක ඔහම ඇඳගත්තට කමක් නැහැ පැන්සලේ. ඊට පස්සේ පොතේ කරාට පස්සේ අච්චු පොතේ මේක මකලා දාන්න. මේ ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරිද? හරිනේ. හොඳයි. තියාගත්තද ඔක්කොම? ගෙදර වැඩ ටික? හරි. ඔයගොල්ලෝ ටියුට්ස් පේපර්ස් එහෙම අරගෙන යන්න ඇවිල්ලා මේ KLL ළමයි, ඇක්මි ළමයි එහෙන් ගන්න ඕනේ. හරි. හොඳයි. මේක හරි නේද? හරි. හෝම්වර්ක් ටික ලියාගත්තනේ? හරි 11/6 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 3 4 6 7 කරන්න ඕනේ. හරි ඔන්න ගෙදර වැඩ ටිකත් හරි. ඔතනින් පාඩම අවසానයි ඈ. හරි එහෙනම් අපි අවසන් කරමු පන්තිය. පරිස්සමට ඉන්න ගෙදර වැඩ ටික කරන්න. ලබන සතියේ ක්ලාස් එකේදී හම්බ වෙමු මේ වෙලාවටම. ඔය ලින්ක් එකෙන්මයි එන්නේ ඈ. ආයි වෙනම මෙසේජ් එකක් නැහැ හැමෝටම. ගෲප් එකට දානවා. ඔය ලින්ක් එක හැමදාම පාවිච්චි කරලා ක්ලාස් එකට ඒ වෙලාවට ජොයින් වෙන්න. සෙන්සුරාදා හවස කීයටද? සෙන්සුරාදා රෑ 7යි කාලට නේද? ඔව්. හරි යාළුවන්ටත් කියන්න එහෙනම් ටියුට් ඒව අරගෙන යන්න පේපර්ස් ඇවිල්ලා අරන් යන්න. එහෙනම් පරිස්සමට ඉන්න වැඩ ටික කරන්න ආයිබෝවන් නේ මිසර්ණ.